හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. පින්වතුනි, බණ අහන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලක්වාසී හැම දෙනාටමත් ලෝවාසී හැම දෙනාටමත් මේ පවත්නා වසංගත තත්ත්වයේ යටතේ ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. විශේෂයෙන් උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයේ බක්කුල මහා සෑයේ පිහිට රැකවරණේ තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය සියලු ආරක්ෂාව සැලසේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අපි කවුරුත් ඔබ මම අපි කවුරුත් මේ ලෝකෙ කොහේ ජීවත් වුණත් අපි කවුරුත් මේ ජීවත් වෙන්නේ ලෝකෙ තියෙන බොහොම භයානක අපේ ජීවිත කාලය තුල අපි මෝන දීපෝ බොහොම දරුණුම වසංගතයක් පවතින කාලයක් තුල සාමාන්‍යයෙන් අපිට මේ ධර්ම කාරණා ශ්‍රවණය කරද්දී ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේවා දුක්, ඊළඟට මරණම්පි දුක්ඛං මේ මරණය කියන එක දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අපි මේවා තේරුම් අරගෙන අහලා යම් මට්ටමින් අපි බණ ඇහුවට වෙනදාට වඩා 100,000 ගුණයකින් අහන්න දකින්න ලැබෙන කාලයක්. ඒ නිසා පින්වතුනි, මේ මොහොත අපිට නිරන්තරයෙන් මරණ සතිය වැඩෙන කාලයක්. මරණය සිහි වෙන කාලයක්. ඒ නිසා මෙවැනි යුගයක මෙවැනි මොහොතක මෙවැනි භයානක වසංගතයක් ලෝකෙ පවතින කාලෙක අපි කොහොමද අපේ හිත ධර්මයේ තුලින් රැකගන්නේ, ආරක්ෂා කරගන්නේ? අපි කොහොමද ජීවිතේ අපේ අඩුපාඩු සකස් කරගෙන ධර්මයේ තුල ආරක්ෂා වෙන්නේ, නැගී සිටින්නේ? දවසක් කොසල් රජුරෝ අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා, රජතුමනි, ඔබට ඊටාම විශ්වාසවන්ත අමාත්‍යවරු පිරිසක් ඉන්නවා. ඔබට විශ්වාසවන්ත ආරක්ෂකයෝ පිරිසක් ඉන්නවා. සාමාන්‍ය රජ කෙනෙක් තමන්ගේ වටේ තමන්ගේ ආරක්ෂාවට යොදවන්නේ විශ්වාසවන්ත ආරක්ෂක පිරිසක්. එතකොට බොහෝ වෙලාවට රජ කෙනෙක් හිතනවා, මම ආරක්ෂිතයි, මම හොඳම ආරක්ෂකයෝ යටතේ ඉන්නේ, මගේ ළඟ ඉන්නේ හොඳම ආරක්ෂිත පිරිසක්, ඒ නිසා මම බේරිලා ඉන්නේ කියලා රජ කෙනෙකුට හිතෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජුරුවන්ගෙන් අහනවා, රජතුමනි, ඔබට විශ්වාසවන්තම සේවකයෙක් හරි අමාත්‍යවරයෙක් හරි රාජබටයෙක් හරි කවුරු හරි දුවගෙන ඇවිල්ලා රජුරුවන්ට කියනවා, රජතුමනි, උතුරු දිශාවෙන් විශාල කන්දක් ගල් පර්වත එක්ක පෙරලීගෙන එනවා. තව කෙනෙක් දුවගෙන එනවා. ඇවිල්ලා කියනවා, රජතුමනි, දකුණු දිශාවෙන් විශාල කන්දක් ගල් පර්වත එක්ක පෙරලීගෙන එනවා. ඔන්න තවත් කෙනෙක් ඇවිල්ලා කියනවා, රජතුමනි, විශ්වාසවන්තම කෙනෙක් ඇවිල්ලා කියන්නේ නැගෙනහිර දිශාවෙන් විශාල කන්දක් පෙරලීගෙන එනවා. බටහිර දිශාවෙනුත් කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියනවා, රජතුමනි, විශාල කන්දක් ගල් පර්වත එක්ක පෙරලීගෙන එනවා. දැන් විශ්වාසවන්ත අමාත්‍යවරු 4 දෙනෙක් රජුරුවන්ට දුවගෙන ඇවිල්ලා මේ පණවිඩ 4 එකම වෙලාවක කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, රජතුමනි, දැන් ඔබ මොකද කරන්නේ? ඒ වෙලේ රජුරෝ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ පණවිඩ අරගෙන ඉන්න 4 දෙනා විශ්වාසවන්තම 4 දෙනෙක් නම් ආයි මට
ඒ ගැන ඇත්තද බොරුද හිතන්න දෙයක් නෑ. එක දිසාවකින් විතරක් නං අනි පැත්තර දුවල හරි බේරෙන්න්න පුළුවන්. නමුත් හතර දිසාවෙන්ම පෙරලීගෙන එනවනං කරගත්ත පිනක් කුසලයක් සිහිකර ගන්න ඇරෙන්න්න වෙන මොනවානං කරන්නද කිය. බුදුරජාණන් වහන්සේ වෙලාවෙකින රජතුමනේ ජරාව්‍යාදි ජාති ජරාව්‍යාදි මරණ කියන මේ හතර පැත්තෙම පෙරලීගෙන එනවා කියන. ඒ නිසා උපන් සත්වයාට අප්‍රමාදීව පිනක් කුසලයක යෙදෙන වැරෙන්න වෙන කළ හැක්කක් නෑ කියන. දැන් අපි ඕවා බණට අහල ඇති ඔබයි දේශනාවත් කෝසල සංයුක්ති සඳහන් වෙන දේශනාවක් බණට අහල ඇති. හැබැයි එදාට වඩා අද අපිට දරුණුවටම මේක දැනෙනවා. හතර පැත්තෙම අපි වට කරලා තියෙන්නේ. අපිට ගිහිල හැංගිලා බේරෙන්න තැනක් නෑ. ඒ නිසා කරගත්ත පිනක් කුසලයක් සිහි කරගෙන ධර්මානුකූලව ඔබ ඉන්න තැනකට වෙලා ඔබේ ආරක්ෂාව හදාගෙන ජීවිතයේ ප්‍රශ්න ඇති ඕන තරම් ප්‍රශ්න ඇති. ඔබට මේ ඇහෙනකොට ඔබට මේ දවස්වල නිරන්තරේ රූපාහිනිය දැම්මත් ගුවන් විදිලි ඇහුවත් හැමෝම කියන්නේ එලියට බහින්න එපා මුහුණු ආවරණ නිසි පරිදි පලඳන්න නිතර අත්හෝදන්න විසබීජනාසක පරිහරණය කරන්න පරතරයේ ඇතුව කෙනෙක් එක් ඈතින් ඉන්න. එතකොට මේවා ඇහෙනකොට සමහරුන්ට ඇහිලම කේන්තිත් යන. එක්කම දේ ඇහිල සමහරලාවට ඇහෙන කොටත් කත්තාරහ යනවා. ගෙදර ඉඳල කවුද කන්න පොඩ්ඩ දෙන්නේ. ගෙවල්ලොල දරුව ඉන්නවා ලෙඩවෙච්චයි ඉන්නවා අපිට ප්‍රශ්න තියෙනවා. මේ වගේ නොයෙක් දේවල් ඔබට හිතෙනවා. හැබැයි විකල්පයක් නෑ. හතර පැත්තෙම වසංගතය අපිය වට කරලා අවසාන. ඒ නිසා ඔබ එලියට බැහැල යන හැම තැනකම ඔබට මොන ගැහෙන ඔබේ බස් එකේ නැගල යනකොට වෙන්න පුළුවන් කෝච්චියක වෙන්න පුළුවන් බඩුවක් ගන්න කඩේට ගිය වෙලාවක වෙන්න පුළුවන් හදිසියේ පොලකදි වෙන්න පුළුවන් ඕනෑම තැනක ඔබට මොන ගැහෙන හිනාවෙන කතා කරන බොහෝ දෙනෙක් ඔබ නොදැනුවත්වම රෝගවාහකෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ හිතුවක් කාර විදිහට ඕන දෙයක් වෙච්චදෙන් කියලා එලියට ගිහිල්ලා. ඔබ කරන කටයුතු ඔබේ පවුලෙම විනාසය අරගෙන එන පුද්ගලයා ඔබ බවට පත්වෙන්නත් පුළුවන්. අන්නේ නිසා පිංගතුනේ මේ වෙලාවේ කරගත්ත පිනක් කුසලයක් සිහි කරගෙන තුන් වේලම කන්න බැයිනම් එක වේලක් හරි කාලා අඩුම ගානේ තියෙන ආර්ථික ප්‍රශ්නය යටතේ කොහොම හරි ඉදිරි මාස කීපේ අපිට මාසයක් වෙන්න පුළුවන් දෙක තුනක් වෙන්න පුළුවන් මේ වසංගතයේ දරුණුම කාලය දැම් මේ ගෙවීගෙන යන්නේ. පිංගතුනි ඔබ දන්නවා ලෝකයේ මේ වසංගතය ආරම්භ වෙලා දැන් අවුරුද්ධකුත් මාස කීපයක් වෙනවා. මීට මාස ගණනාවකට පෙර හරියට ගිය අවුරුද්ධ මේ කාලෙ වෙනකොට ඔබ දන්නවා අපේ රටම මාස ගානක් ඇදිරි නීතිය දාලා සම්පූර්ණයෙන් වහගෙන ඔබ කොච්චරනම් පීඩාවකින් ප්‍රශ්නවල ආර්ථික ප්‍රශ්නවල මානසික පීඩනයකින් තෙරපිලා ඉන්න ඇත පහුගිය කාලේ. හැබැයි ඒ කාලෙ දවසකට අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ අපි ලෝකෙම දිහා බලමු. ලෝකේ දවසකට ආසාදිතයන් ලෝකෙම සමහර වෙලාවට ලක්ෂයයි 2යි 3යි 4යි සමහර රටවල මේ අසවල් රටේ යුරෝපය ඇමරිකාව එංගලන්ත ඉන්දියා මේ ඔක්කෝම එකතු කරත් ලක්ෂ 4ක් 5ක් ලක්ෂ 3-4ක් තමයි ලෝකෙම දවසකට රෝගීන් හොයාගත්තේ. අද වෙනකොට මේ දිනවල තමයි මේ වසංගතයේ ලෝකෙ වැඩිම රෝගීන් දවසකට වාර්තාවෙන්. එක දවසකට ලක්ෂ 9.9 ලක්ෂ 10කට ආසන්න මිලියනයකට ආසන්න රෝගීන් එක දවසකට රෝගි දැන් වාර්තාවයට පටන් අරන් තියෙනවා. අපි අසල්වැසි ඉන්දියාව ගත්තොත් ලක්ෂ 4 ඉක්මෝලා රෝගීන් දවසකට එක දවසකට රෝගීන් වාර්තා වෙනවා. අපේ රටේ කොච්චරනම් පුංචි රටක් වෙලා දවසකට දැන්
රෝගීන් දහස ඉක්මෝල 1500 ඉක්මෝල රෝගීන් දවසකට වාර්තාවයගෙන යනවා. ඒ නිසා ලෝකෙ අපිට බේරෙන්න්න පුළුවන් තැනක් අපිට අන්න අතනට ගියොත් බේරේ මෙතනට ගියොත් බේරේ. පුළුවන් අයි සමහරයි හිතන්න කලින් ඔබ හිතන්න ඇති මේ කොළඹ ගම් පහ ප්‍රධාන නගරවල තමයි මේ හැම තැනම මේක බෝවෙන්. මේ වෙලාව අපිට කොහේ හරි ගමකට ගෙහින් ඉන්න තියෙනවන. ඈත ගම්මානවල අනුරාධපුරේ පොළොන් නරුව පැත්තේ ත්‍රීකුණා මලේ පැත්තේ සියමලාණ්ඩුව පැත්තේ මේ වගේ ප්‍රදේශයක ඉන්න හැම්බුණු කිසිම රෝගියෙක් නැතුව මිනිස්සු බොහොම හොඳට ඇති කියලා. නමුත් අද වෙනකොට රටේ හැම දිස්ත්‍රීකයක්ම හැම ගමක්ම හැම පලාතකම රෝගීන් වාර්තා වෙන මට්ටමට පත්වෙලා. අන්නේ නිසා අපිට හැම පැත්තෙම අපිෝ වට කරලා තියෙන. මේ වෙලාවේ ඔබ අකමැත්තෙන් වුණත් ඔබ ඔබේ ආරක්ෂා විතරක් නෙමෙයි ඔබ ඔබේ පවුලේ ඔබේ දරුව ඔබේ දෙමවපිය ඔබේ හිතයිසින් ඔබේ ප්‍රියයන් මේ සියලු දෙනා ගැන හිතලා බුද්ධිමත්ව නුවනින් කටයුතු කළ යුතු කාල හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලය. පිංහතුනි මරණය කියන එක අපි කවුරුත් ඕනෙම කෙනෙකුට හිතේ. අපි කවුරුත් මැරෙනවා තමයි. ඉපදිච්ච කෙනෙක් හැමදාම ඉන්න නෑ. ඔය වගේ නොයෙක් දේවල් හිතෙන්ට පුළුවන්. මැරුණොත් මැරෙන්නේ එක පාරයි. ඕන දෙයක් වෙච්චද. ඔය වගේ කේන්තියට සමට තරහට එකට එක කරන එකට එක හිතන මානසිකත්තේ මනුස්්‍යයන් තුළ ඇතිවෙන මේක තමයි මනුස්ස මනසේ ස්වභාවය. නමුත් මේ වෙලාවේ ඔබ හිතුවක්කාර විදියට කටයුතු කරලා ඔබේ හැසිරීම තුළ ඔබ විතරක් නෙමේ ඔබේ පවුලෙම විනාසය ඔබ අරගෙනන කෙනෙක් බවට පත්වෙන්න පුළුවන්. ඔබේ හිතයිසින් ඔබේ ඥාතීන් ඔබේ අසල් වැසියෝ ඔබ නිසා අනතුරේ වැටෙන අනතුර අරගෙන එන පුද්ගලයෙක් බවට ඔබ පත්වෙන්න පුළුවන්. අන්නේ නිසා හැමෝගෙම වගකීමක් තනි තනී ඔබේ ආරක්ෂාව ගැන විතරක් නෙමේ ඔබේ හිතයිසින් ඔබේ ප්‍රියයන් හැම දෙනා ගැනම හිතලා බුද්ධිමත්ව කටයුතු කරන්න. පිංගතුනී මේ මරණය ගැන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවකින් අටුවාවල සඳහන් වෙනවා බොහොම ලස්සන කතාව. අපේ ජීවිතය හරියට වහලා තිබ්බ දෙයක් ඇරල පෙන්නනවා වගේ. අන්ධකාරය හිටපු කෙනෙකුට ආලෝකයක් පහල කරලා දෙනවා වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්වා වගේ ජීවිතය ගැන අපිට නැවතත් හිතන්න නැවත නැවත මරණය ගැන සිහි කරන්න මේ උපමාවෙන් අපිට ලොකු උදව්වක් ලැබෙනවා. මේ උපමාව ගැන හොඳට ඉස්සලා උපමාව තේරුම් අරගෙන උපමාව ඔස්සේ තමන්ගේ ජීවිතය ගැන හිතන්න පුරුදුවෙන්. ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ කාල ඉන්දියාවේ තිබ්බ සමාජ ක්‍රමයක්ත් එක්ක බොහෝ ධනවත් බමුණෝ තමන්ට බිරින්දෑවරු එක්කෙනා දෙන්න තුන් දෙනා ඉඳලා තියෙන. මේ බමුණට බිරින්දෑවරු තුන් දෙනෙක්කි නොම හොරට තියාගෙන ඉන්න නෙමේ ඒ කාලෙ සමාජ සම්මුතියත් එක්ක දැ රජවරු ඉඳලා තියෙන අන්තපුර තිබ්බ. ඒ වෙලාවේ එදා සමාජයේ තමන් ධනවත් පුද්ගලයෝ බිරින්දෑවරු දෙන්න තුන් දෙනා තමන්ගේ එකම නිවසේ බිරින්දෑවරු ඉදලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එවැනි බමුණෙක්ගේ ජීවිතයක් උපමාවට ගන්න. අරගෙන පිරිසට එදා දම්සභා මණ්ඩපේ බණහන්න හිටපු පිරිසට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. මහනෙන ඔන්න බොහෝම ධනවත් බමුණෙක් ඉන්නවා. සල්ලි තියෙනවා දේපොල තියෙනවා ඉඩ කඩං ඒ කාලීතින් හරකබාන මේ වගේ තමන්ට වස්තු ඇති තරන් තියෙන කෙනෙ. එදකොට මේ බමුණට කාන්තාව තුන් දෙනෙක් බිරින් දැවරු තුන් දෙනෙක් ඉන්නවා. එතකොට මේ බමුණ ජීවිතයේ ඔය තුන් දෙනාටම හරියට එකම විදිහට බෙදාගෙන මේ ආදරේ කරුණාව දක්වනවා නෙමේ. මේ මනසි ස්වභාවේ තමයි සමහර වෙලාවට
දැන් මේ උපමාවෙන් පෙන්නනවා මහණෙනි බුදුහාඳුර අහනවා මේ බමුණා අර බිරින්දෑවරු 3 දෙනාගේ පළවෙනි බිරිඳට බොහෝම ආදරෙන් සලකනවා. ඒ බිරිඳ ගැනමයි හිතන්නේ. ඒ බිරිඳ ගැනමයි කන්න ගියත් නිදාගන්න ගියත් හැම වෙලේම ඒ බිරිඳගේ දියුණුව ගැනම හිතනවා. ඒ බිරිඳට ගොඩාක් ආදරෙන් සලකනවා. ඔන්න පළවෙනි බිරිඳ. දෙවනි බිරිඳටත් පළවෙනි බිරිඳට තරම්ම නෑ. හැබැයි ඒ බිරිඳ ගැනත් හොයනවා, වෙහෙසෙනවා, මහන්සි වෙනවා, ඒ බිරිඳගේ දියුණුව ගැන හිතනවා. දෙවනි බිරිඳටත් ආදරෙන් සැලකනවා. හැබැයි තුන්වෙනි බිරිඳ හිටියත් එකයි නැතත් එකයි. කිසිම සෙවිල්ලක් බැලිල්ලක් උදව් උපකාරයක් වෙහෙසීමක් මොනවත් නැහැ. ඒ බිරිඳ මතක් වෙන්නෙත් නැහැ. ඒ බිරිඳ නොසලකා හැරලා හිටියා. එතකොට මේ උපමාවෙන් බුදුහාමුදුරු පෙන්නන්නේ බිරින්දෑවරු 3 දෙනෙක් හිටපු මේ බමුණා පළවෙනි බිරිඳට ගොඩාක් ආදරෙන් සලකනවා. දෙවෙනි බිරිඳටත් ආදරෙන් සැලකුවා. හැබැයි අර තරම් නෙමෙයි. තුන්වෙනි බිරිඳ ගැන නොසලකා හැරලා කිසිම සැලකිල්ලක් නැතුව පැත්තකට අතහැරලා හිටියේ. ඔහොම හිටපු බමුණා හදිස්සියෙම ලෙඩ වුණා, එක්තැන් වුණා, මරණාසන්න වුණා. දැන් මැරෙන්න වැටුණා. දැන් හිතන්න ඕනම කෙනෙක් මරණාසන්න වෙනකොට මේ මගේ දේවල්, මගේ හම්බ කරපු දේවල්, මගේ ඉඩම, මගේ ගෙවල් මේ ඔක්කොම මගේ කියලා මනසෙන් අල්ලගෙන ජීවත් වුණාට මේ සියල්ල හිතෙන් අතහරින්න වෙන වෙලාව. අන්න එතකොට තමයි හිතට ගලාගෙන ඉන්නේ මං කොහොමද මේවා දාලා යන්නේ කියලා. මේවා මතක් වෙනවා. හම්බ කරපු දේවල්, ඉඩකඩ, ගෙවල් දොරවල්, සල්ලි, දරුවෝ, බිරින්දෑවරු, නෑදෑයෝ, ඥාතීන්, තමන්ගේ වස්තුව, දේපල මේ සියල්ල දාලා මට යන්න වෙනව නේද? යන තැනක් දන්නෙත් නෑ. මරණ මංචකේ මිනිස්සෙක් අන්ත අසරණ වෙන තැන. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ බමුණ මරණාසන්න වෙච්ච වෙලාවේ ඉස්සරලාම අර බිරින්දෑවරු 3 දෙනාගෙන් කාවද මතක් වෙන්නේ නැත්තේ? දැන් ඔබම හිතන්න. ඔබට උත්තරේ හිතට එනවා. වැඩිපුරම ආදරය කරපු, වැඩිපුරම ඇලුම් කරපු, වැඩිපුරම හිතෙන් බැඳිලා හිටපු පළවෙනි බිරිඳ තමයි මුලින්ම මතක් වුණේ. මතක් වුණාට පස්සේ බිරිඳට කතා කරලා කියනවා අර මතක් කරලා දෙනවා ප්‍රිය බිරිඳ මම ඔබට මෙච්චර ආදරෙන් සැලකුවා. මම මේ තරම් ඔබට ඉල්ලන හැමදේම ඔබට දුන්නා. ඔබේ දියුණුව ගැනම හිතුවා. ඔබව සතුටින් තියන්න තමයි මම මේ හැමදේම කරේ. මං දැන් මරණාසන්න වෙලා ඉන්නේ. අනේ මං දැන් අසරණයි. මට කොයි වෙලේ හරි තව ටික වෙලාවකින් මට මේ ලෝකෙ අතහැරලා යන්න වෙනවා. මේ බමුණ අහනවා අනේ ඔයාට පුළුවන් ද මාත් එක්ක පරලොව යන්න එන්න කියලා පළවෙනි බිරිඳට යෝජනාවක් කරනවා. එතකොට කරපු යෝජනාව තමයි කරපු උදව් ටික මතක් කරලා කිව්වා අනේ ඔයා එනවද මාත් එක්ක පරලොව යන්න. පළවෙනි බිරිඳ ගත් කටටම කියනවා අම්බෝ බෑ මට නම් බෑ. මං නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නෑ කියනවා. ඔය උත්තරේ මතක තියාගන්න. පළවෙනි බිරිඳ දීපු උත්තරේ තමයි මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නෑ මට බෑ. අන්න ජීවිත කාලෙ මෙච්චර ආදරෙන් සලකපු පළවෙනි බිරිඳ මරණාසන්න මොහොතේ පරලොව යන්න අඩ ගහපු වෙලාවේ දීපු උත්තරේ තමයි මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නෑ මට බෑ කියෝ. දැන් බමුණට ඊළඟට මතක් වෙන්නේ කාවද කියලා හිතන්න. දැන් මතක් වුණා දෙවනි බිරිඳ. කමක් නෑ මං ඒ බිරිඳට සැලකුවා. ඒ බිරිඳගේ දියුණුව ගැනත් හිතුවා. මගේ ජීවිත කාලෙම මං දෙවනි බිරිඳටත් ආදරෙන් සැලකුවා. එයාවත් ඉන්නේ නැතෑ මාත් එක්ක කියලා දෙවනි බිරිඳට කතා කරා. කතා කළා අර විදිහටම කියලා දෙවනි බිරිඳටත් ওই යෝජනාව ඉදිරිපත් කරා. මං දැන් අසරණයි මං ලෙඩ වෙලා ඉන්නේ. මං ඔබටත් ජීවිත කාලෙම සැලකුවා. ඔබේ දියුණුව ගැනත් හිතුවා. අනේ ඔයාවත් එනවද මාත් එක්ක පරලොව යන්න කියලා ඇහුවා. එතකොට දෙවනි බිරිඳ එකපාරටම බෑ කිව්වේ නෑ. ටිකක් කල්පනා කරලා කිව්වා හරි මං එන්නම්. හැබැයි
වල ළඟට විතරයි කියව. දෙවනි බිරිඳ කැමති වුණේ මැරුණට පස්සේ වල ළඟට යනකම් විතරක් එන්නම් කිය. එතනින් එහාට බෑ කිය. එදකොට දෙවනි බිරිඳ දීපු උත්තරේ තමයි මැරුණට පස්සේ මං ඕන්නම් එන්නම් කියව වල ළඟට. එතනින් එහාට බෑ කිය. ඊළඟට බමුණට මතක් වුණා අර නොසලකා හැරලා හිටපු තුන්වෙනි බිරිඳ. දැන් ජීවිතේ අන්ත අසරණ වෙලා ඉන්නකොට එල්ලෙන්න තැනක්ම නැති වෙනකොට අර නොසලකා හැරලා හිටපු තුන්වෙනි බිරිඳ සිහි වුණා. ඒ බිරිඳට කතා කරලා අර විදිහම අර යෝජනාවම කරා. ඒ බිරිඳ ඉදිරියේ බොහෝම අසරණම කියනවා අනේ බලන්න මගේ ජීවිත කාලේ මං වැඩිපුරම සලකපු පළවෙනි බිරිඳ මට මෙහෙම උත්තරයක් දුන්නා. දෙවනි බිරිඳ මට මේ වගේ දෙයක් කිව්වා. මං දැන් හොඳටම අසරණයි. හැබැයි මං ඔබට සැලකුවේ නෑ. මගේ ජීවිත කාලෙම මං ඔබ ගැන හෙව්වෙත් නෑ, බැලුවෙත් නෑ, ඔබේ දියුණුව ගැන හිතුවෙත් නෑ. හැබැයි මං දැන් අසරණයි. අනේ මාත් එක්ක පරලොව යන්න ඔයාවත් එනවද කියලා තුන්වෙනි බිරිඳගෙන් අහනවා. ඒ වෙලාවෙ තුන්වෙනි බිරිඳ හරි මං එන්නම් කියලා ඒ මොහොතෙම ඉදිරිපත් වෙනවා ඔබත් එක්ක පරලොව යන්න මම එනවා කියලා. මේක උපමාවක්. මතක තියාගන්න මේක උපමාවක්. උපමාවෙන් බුදුරජාණන් වහන්සේලා අපේ ජීවිතවල අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න සත්වයාට ලෝකයාට සමහර දේවල් උපමාවලින් වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ ජීවිතය අපිට පෙන්නලා දෙනවා. අන්ධකාරයේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ කරලා දෙනවා වගේ බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවලින් අපිට ජීවිතේ පෙන්නලා දෙනවා. මම්මුලා වෙච්ච කෙනෙකුට පාරක් පෙන්නවා වගේ බුදුරජාණන් වහන්සේලා අපිට ජීවිතේ නිවැරදි මාර්ගය පෙන්නනවා උපමාවකින් හරි. මේ උපමාව බුදුරජාණන් වහන්සේ හැමෝගෙම ජීවිතවලට ගැලපුවා. ඒ කියන්නේ ඔබටත් මේක අදාළයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අර බමුණා වගේම මේ ලෝකේ ජීවත් වෙන මේ කාම ලෝකේ ඉන්න හැමෝටම ඔය බිරින්දෑවරු 3 දෙනාම ජීවිතේ ඉන්නවා කිය ජීවිත කාලේ. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක්ගේ ජීවිතේ පංච කාමයන් තුළ ජීවත් වෙන කාමභෝගී ගිහි ජීවිත ගත කරන. මේ කාමයන් තුළම සතුට සැපය සොන්නස හොයමින් ජීවත් වෙන මේ ලෝකයාගේ පළවෙනි බිරිඳ වගේ තමයි කීවා භෝග සම්පත් සියල්ල පළවෙනි බිරිඳට උපමා කරලා පෙන්වනවා. භෝග සම්පත් කියලා කියන්නේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, මිල මුදල්, යාන වාහන, රන් රිදී මුතුමැණික් හම්බ කරගත්ත දේපල වස්තුව සියල්ල පළවෙනි බිරිඳට උපමා කරා. දැන් ඔබ හිතන්න අර බමුණ ජීවිතේ වැඩිපුරම ආදරය කරේ පළවෙනි බිරිඳට. ඒ වගේ තමයි ඔබත්. මුළු ජීවිත කාලෙම ඔබෙන් ඇහුවොත් ඇයි ඔච්චර මහන්සි වෙලා ජීවිතේ අවුරුදු 20ක් 30ක් සමහර වයසට ගිහිල්ලා ඉගෙන ගන්නවා, විභාග පාස් කරනවා. ඇයි මෙච්චර ඉගෙන ගන්නේ? රස්සාවක් කරන්න කියලා. ඇයි ඔබ රස්සාවල් කරන්නේ? හම්බ කරන්න. ඇයි මිනිස්සු හම්බ කරන්නේ? ගෙයක් දොරක් හදාගන්න, ඉඩමක් ගන්න, තමන්ට කියලා කීයක් හරි ඉතුරු කරගන්න. එතකොට මිනිස්සෙක් ගෙයක් දොරක් හදාගත්තා, ඉඩමක් ගත්තා, කීයක් හරි ඉතුරු කරගත්තා කියලා දැම්මට ඇති කියලා එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක තමයි කාම ලෝකේ ස්වභාවය. ඊට පස්සේ යාට හිතෙනවා වාහනයක් ගත්තනම්. එක වාහනයක් ගත්ත කෙනා ඊට වඩා තවත් හොඳ වාහනයක් ගන්න හිතනවා. වාහන 2-3ක් ගන්න හිතෙනවා. හොඳට ගේ හදාගෙන ඉඩමක් ගයක් තියෙන කෙනාට ඒත් මදි. උදේ දවල් රෑ හිතනවා තව ඉඩමක් ගන්න. අල්ලපු ඉඩම ගන්න. ඊළඟට පාරයින ඉඩම් කෑල්ලක් අරන් දාන්න. සමහරු නගරේ ඉඩකඩම් දේපල ගෙවල් දොරවල් ඕන තරම්. ඒත් තෘප්තියක් නැහැ. ඊට පස්සේ යා හිතනවා දවල් රෑ කල්පනා කරනවා. දැන් වයසට ගියත් උදේ දවල් රෑ
අර බමුණ පළවෙනි බිරිඳ ගැන හිතුවා වගේම හැම වෙලේම හිතනවා පිටරටකින් හරි ඉඩමක් කරන් දාන්න තියෙනවන. අසවල් රටේ ගයක් ගන්න තියෙනවන. දැන් ජීවිතයේ දුවනවා අරමුණු ඔස්සේ දුවනවා. ඊළඟට මොකක් දෙන අලුත් වාහන ඒ වාහන මං ගන්න ඕන. එතකොට මේ වගේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ කාම ලෝකෙ ස්වභාවය තමයි රන් කහවණු වැස්සක් වැස්සක්. දැන් කහවණු වැහැලා බෙල්ලටම හිර වෙලා දැන් කට ළඟටම ඇවිල්ලා තියෙනවා. ඒත් හිතෙනවලු තව ටිකක් වහිනවන. අයියෝ තව ටිකක් වහිනවන. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. කවදාවත් තෘප්තියක් නැහැ. එහෙනම් ජීවිත කාලෙම මේ පංච කාමයන් තුළ ජීවත් වෙන සත්වයා වැඩිපුරම ආදරය කරන්නේ වෙහෙසෙන්නේ කැපවෙන්නේ දියුණුව ගැන හිතන්නේ භෝග සම්පත්වල සල්ලිවල දේපල හම්බ කරන්න ඕකටමයි මැරෙන්නේ. එතකොට හිතන්න අර බමුණා මරණාසන්න වෙච්ච වෙලාවේ පළවෙනි බිරිඳ ගත් කටටම කියපු උත්තරේ මොකක්ද? පරලොව යන අඬ ගහද්දී අපෝ බෑ මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නැහැ කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේ කාම ලෝකේ ඉන්න ඔබට මේක ගලපනවා. ඔබ ජීවිත කාලෙම ගෙවල් දොරවල් ඉඩ කඩම් මිල මුදල් රන් රිදී මුතුමැණික් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරලා තිබ්බත් ඔබ පරලොව යනකොට ඒවා එකක්වත් හෙල්ලෙන්නේ නැහැ. ඒකක්වත් ඔබේ පස්සෙන් එන්නේ නැහැ. ඒ කිසිවක් ඔබට පරලොවට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අර ගත්ත ගෙවල් දොරවල් ගොඩනගපු දේවල් ඉඩ කඩන් යාන වාහන එහෙම්මම තියෙද්දි ඒ සියල්ල අතහැරලා පරලොව යන්න වෙනවා. අර බමුණා පළවෙනි බිරිඳ දීපු උත්තරේ තමයි මම නම් එන්නේ මං ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නැහැ කියලා. ඒ වගේ තමයි ජීවිත කාලෙම හම්බ කරපු ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන සල්ලි මිල මුදල් ඔක්කොම තියලා ඒවා අතහැරලා පරලොව යන්න වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අර බමුණා ඊළඟට ජීවිතේ වැඩිපුරම දෙවනියට ආදරය කරේ දෙවනි බිරිඳට. ඒ වගේ තමයි මේ කාම ලෝකේ ඉන්න සත්වයා මේ පංච කාමයන් තුළ ඉන්න සත්වයා ජීවිත කාලෙම ඇලුම් කරන්නේ ආස කරන්නේ ආදරය කරන්නේ දෙවනියට වැඩිපුරම උදේ දවල් රෑ හිත හිතා ඉන්නේ දරුවෝ ගැන නෑදෑයෝ ගැන ඥාතීන් ගැන තමන්ගේ ප්‍රියයන් ගැන ඒ අය ගැන තමයි ඊළඟට බැඳීම තියෙන. අර බමුණ දෙවනි බිරිඳට බැඳුනා වගේ දැන් බලන්න ඕන කෙනෙක් ඊළඟට කෙනෙක්ගෙන් අහයි සාමාන්‍ය මිනිස්සෙකින් ඔබ අහලා බලන්න දෙමව්පියෝ නිසා මෙච්චර මේ මං දුක් විඳින්නේ. ඊළඟට දෙමව්පියෝ කියනවා දරුවෝ නිසා අපි මේ දුක් විඳින්නේ. ඊළඟට කෙනෙක්ගේ අපිට යුතුයකම් තියෙනවා. අපිට වගකීම් තියෙනවා. ඒ අය ගැන හිතන්න ඕනේ. දැන් හිතන්න මේ වසංගත කාලේ කවුරු හරි කියනවා යන්න එපා එළියට යන්න එපා ඔය කඩවල් වහන්න ඔය රස්සාවලට යනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. පුළුවන් තරම් ගෙදර ඉඳන් වැඩ කරන්න බලන්න. ප්‍රශ්න තිබුණාට ඒ කියනකොටම හිතට එන්නේ අපිට නේද වැඩ තියෙන්නේ. අපිට යුතුයකම් තියෙනවා වගකීම් තියෙනවා දරුවෝ ඉන්නවා අමුදරුවෝ ඉන්නවා දෙමාපියෝ ඉන්නවා යුතුයකම් තියෙනවා අපිට ප්‍රශ්න තියෙනවා. අපි ඒ අය ගැන හිතන්න ඕනේ. අන්න එහෙම දැන් ජීවිතේ වැඩිපුරම ඊළඟට බැඳිලා ඉන්නේ ඒ අයට. බලන්න ජීවිතේ සමහරව යුතුයකම් වෙන මුළු ජීවිත කාලෙම යුතුයකම් ඉෂ්ට කරන්නම මැරිලා දරුවෝ හදනවා දරුවන්ට උගන්වන්න මහන්සි වෙනවා. ඒ දරුවෝ විශ්වවිද්‍යාලය යවනවා දරුවෝ රස්සාවල් අරන් දුන්නා කියලා එතනින් ඉවරයක් නැහැ. කෙනෙක් හිතනවා දරුවෝ ලොකු වුණාම හම්බෝ ඇති අත්තා අපිට නිදහසේ ඉන්න පුළුවන්. ඊට පස්සේ හිතනවා මේ දරුවෝ ඉතින් කසාද බඳලා දුන්නාට පස්සේ අම්බෝ ඇති අත්තා දැන් අපිට නිදහසේ ඉන්න පුළුවන්. එතනින් නිදහසක් නැහැ. ඊට පස්සේ දරුවන්ට දරුවෝ ලැබෙනවා. ඊට පස්සේ පොඩි උන් වඩාගෙන උන් හුරතල් කර ජීවිතේ වයසට ගිහිල්ලා සමහරු පණ යනකම්ම නිදහසක් නෑ අතහැරීමක් නෑ. එක්ක දරුවන්ට දරුවන්ගේ දරුවන්ට ඒ පරම්පරාවල් වලට
ඒ බැඳීම ඇලීමත් එක්ක ඒව ගැන හිත ඉඳලා හැබැයි මැරෙන්ඩ වෙනවා. දැම් මැරෙනකොට අර බමුණ මරණාසන්න වෙලාවේ දෙවනි බිරිඳදී පුත්තරේ මතකද? පරලවයන්න අඩගහන්නකොට දෙවනි බිරිඳ ටිකක් කල්පනා කරලා කිව්වා මම එන්නම් හැබැයි වලළඟට විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබේ ප්‍රියයන්, ඔබේ ඥාතින්, ඔබේ දූදරු, ඔබේ අසල් වැසියෝ, ඔබ ඇලුම් කරපු අය, ඔබ උදව් කරපු අය, ඔබ ආදරය කරපු අය, ඒ සියලු දෙනා ඔබ මරණයට පත්වෙද්දී එන්නේ ඔබේ වලළඟට විතරයි. ඇවිල්ලා අඬලා පස් ටිකක් දහලයයි. ඔච්චරයි. ඔන්නම් පස් අවුරත් දායි. ආදාහන කාරික නම් එළියට වෙලා ඇවිල්ලා අඩාඩා ඉදි එච්චරයි. ආපහු හැරිලා යනවා. එතනින් එහාට එන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිත කාලෙම දෙවනියට උදේ දවල් රෑ හිතලා වෙහෙසිලා මහන්සි වෙලා දියුණුව ගැනම දරුවන්ගේ පවුල්ල දෙමව්පිය ගැන ඥාතීන් ගැන යුතුකන් ගැනම හිත හිතා ඉඳලම මැරෙනවා. අවසානයේ අය එන්නේ වලළඟට විතරයි. එතනින් ඒ සම්බන්ධතාවය අතහැරලා යනවා. ඊළඟට වැදගත්දේ තමයි මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා අර බමුණා නොසලකා හැරපු ජීවිත කාලෙම අතහැරලා දාලා හිටපු නොසලකා හැරපු තුන්වෙනි බිරිඳ විතරක් හාමං එන්නම් කියලා පරලව යන්න ඉදිරිපත් වුණා. කවුද ඒ තුන්වෙනි බිරිඳ? බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක්ගේ ජීවිතේ පංච කාමයන් එක්ක ජීවත් වෙන කාම භෝගී ජීවිත ගත කරන මේ ලෝකයා තුන්වෙනි බිරිඳට බුදුරජාණන් වහන්සේ උපමා කරා තමන් රැස් කරගත්ත කුසල කර්ම ටික පරලව යනකොට එන්නේ ඔන්න ඔය ටික විතරයි තමන්ගේ පස්සේ. අපි රැස් කරගත්ත කර්මය විතරයි අපි පරලව යනකොට අරගෙන යන්නේ. අනෙක් සියල්ල අතහැරලා දාලා යනවා. කම්මස්ස කෝමි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. කම්ම යෝනි කියන්නේ කර්මය මතයි අපේ උප්පත්තිය තීරණය කරන්නේ. ඊළඟ උපතට අපි අරගෙන යන්නේ කර්මය. අපි මනුස්ස ලෝකෙද, නිරේද, තිරිසන් ලෝකෙද, ප්‍රේත ලෝකෙද, බිත්තරයක් ඇතුළෙන්ද උපදින්නේ, මව් කුසකින්ද උපදින්නේ, ඕපපාතිකවද, උපතට ඇදිලා යන්නේ කර්මය. කම්ම බන්දු කියන්නේ කර්මය තමයි සසරේ අපේ ඥාතිය හැටියට සංසාරිකව අපිට අන්තිමට අපේ පසුපසය. කම්ම පටිසරණෝ කර්මය තමයි අපේ පිළිසරණ හැටියට සසරේ අපේ පස්සෙන් වෙන කවුරුත් නෑ. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. යම් කර්මයක් කරලා තිබුණොත් යහපත්, අන්න සසරේ යහපත් විපාක මරණින් මත්තේ අපිට ලැබෙනවා. අපි කරලා තිබුණොත් අයහපත් පාපී අකුසල් රැස් කරගෙන තිබුණොත් මරණින් මත්තේ අයහපත් විපාක අපිට සසරේ අරගෙන යන්න වෙනවා. ඕකයි ජීවිතේ. අර බමුණ අවසානයේ මොන තරන් ධනවතෙක් වුණත්, මොන තරන් ඉඩකඩන් දේපල ගෙවල් දොරවල් යාන වාහන නෑදෑව ඥාතීන් පිරිවරාගෙන හිටියත් පරලව යනකොට පස්සෙන් ආවේ නොසලකා හැරපු තුන්වෙනි බිරිඳ හැටියට බුදුහාමුදුරුවෝ උපමා කරේ තමන් රැස් කරගත්ත කුසල කර්ම ටික. දැන් මේ උපමාව ඔබ ඔබේ ජීවිතයට කලබලා හිතන්න. ඇත්තටම ওই බමුණට වෙච්ච දේ මට වෙලා නැද්ද කියලා හිතන්න. මුළු ජීවිත කාලෙම හම්බ කරන්න මහන්සි ගන්නවා, දියුණු වෙන්න මහන්සි ගන්න. ඊළඟට ජීවිත කාලෙම යුතුයකම් ගැන, වගකීම් ගැන, දරුවෝ ගැන ඕවා ගැනම හිත මහන්සි වෙනවා. හැබැයි අර තුන්වෙනි බිරිඳ හැටියට බුදුහාමුදුරුවෝ උපමාවෙන් පෙන්නපු තමන්ගේ හිත දියුණු කරගන්න ඕනෑ, පිනක් කරගන්න ඕනෑ, කුසල් වඩා ගන්න ඕනෑ, යන තැනකට දෙයක් කරගන්න ඕනෑ කියලා හිතන්නේ කීයෙන් කී දෙනාද? වැඩි පිරිසක් අර තුන්වෙනි බිරිඳ හැටියට පෙන්නපු කුසල කර්ම නොසලකා හැරලා තියෙන. හිටියත් එකයි නැතත් එකයි. ඕන දෙයක් වෙච්ච දෙයක්. බොහෝ දෙනෙක් එහෙම සමහරු එක්ක කතා කරලා බලන්න ඔබ. අප්පා මෙහෙම ඉඳලා කොහේ යයිද කියලා නිකන් අහන්නකෝ. දැන් නෑදෑයෝ එකතු වුණාම, යාළු මිත්‍රයෝ එකතු වුණාම ඔය කතා බහ කරනකොට හිමීට නිකන්
ඒ අයගේ අදහස් ඔබට බලන්න පුළුවන් කොහොත්ම කොතනද ඉන්නේ අපාය අඩිය තියාගෙන ඉන්නේ අපි මෙහෙම ඉඳලා කොහේ අයිද අප්පා කියලා අහන්නකො අන්න එතකොට බොහෝ දෙනේ අනේ මැරිලා මොකෙක් වුණාම මොකද යන අපායගේ යන්නේ නැතෑම ඔහොම කියන අය කොච්චර ඉන්නවද සමහරු හිතනවා අන්තිම වෙලා ඉන්නකම් පව්කම් ජඩකම් ඔක්කොම කර කර ඉඳලා පණ යන්න එනකොට පිනක් සිහි කරගෙන මම මගේ වැඩේ කරගන්න. ඕක ඉතින් චුතිචිතනේ. ඒ වෙලාවට මන් දන්නවා වැඩේ කරගන්න කියන. ඔය වගේ පණ්ඩිත කතා කියා බොහෝ දෙනෙක් ජීවිතේ මරණාසන්න මොහොතේ අන්ත අසරණයි. මුළු ජීවිත කාලෙම රැස් කරපු පිනක් නැහැ. කුසලයක් වඩලා නැහැ. අඩු ගානේ පන්සිල් රැකලා නැහැ. බොහෝ දෙනෙකුට මරණාසන්න වෙනකොට ජීවිතය ආපස්සට බලපුහම තියෙන්නේ පසුතැවෙන්න දේවල් ගොඩක් විතරයි. හයියෝ මට වැරදුනා හයියෝ මට වැරදුනා. අනේ මට පිනක් කරගන්න බැරි වුණා කියලා කී දෙනෙක් මරණාසන්න මොහොතේ අසරණ වෙනවා. ඒ නිසා පින්වතුනි මේ වගේ වසංගතයක් ලෝකෙ වේගෙන් පැතිරිලා යන වෙලාවේ අප්‍රමාදීව පින් කරගන්න කුසල් වඩාගන්න. මරණ සතිය වඩන්න. මරණය ගැන සිහිකිරීම තරම් අප්‍රමාදී භාවය ඇති කරන දෙයක් බුදුරජාණන් වහන්සේලා බුදු ඇසින්වත් දකින්නෑ කියල බුදුරු දේශනා කරන. මේ ලෝකෙ අප්‍රමාදීව කුසල් වඩන්න ඕන ඉක්මනින් මං පින් කර ගන්න ඕන කියලා කෙනෙකුට හිතෙන්නේ මරණ සතිය වඩන කෙනාටමයි. දැම්මම් මැරුණොත් කොහේ අයිද කියලා හිතනකොට තමයි සිල් රකින්න හිතෙන් පින් කරගන්න හිතෙන් යන තැනකට දෙයක් කරගන්න ඕන කියල හිතන්න. ඒ නිසා පින්වතුනි දැන් හිතන්න මේ වසංගතය මේ යනයි දිහා. ඔබ හැම වෙලාම හිතන්න මේ මරණය ගැන හිතනකොට තමයි අවදානම ගැන මෙනෙහි කරනකොට තමයි බියක් උපදින්. ඒ බිය තුළම තමයි කෙනෙක් ආරක්ෂාවෙන් පුළුවන්තරම් පරිස්සංවෙන්. සාමාන්‍යෙන් මේ වසංගතයට ගොදුරු වෙලා රෝගියෙක් හැටියට ඔබ වරගෙන ගියාට පස්සේ ඔබ දකින බොහෝ වෙලාවට ගෙදරට ඇවිල්ලෙක් ඇම්බිලන්ස එකින් පොලිසියෙන් මහජන පරීක්ෂකවරු මේ අය ඇවිල්ලා ඒ ගංවල රෝගීන් අරගෙන යනවා නිරෝධායන මධ්‍යස්ථානවලට රෝහල්වලට එතනත් අමාරුනම් දැඩි සත්කාර ඒකකවට ඇතුල් කර ඊට පස්සේ දරුව එක්ක වෙන්න දවගේ දැයි සාමාන්‍ය අපි දන්නවා අපි ඉතිහාසේ මීට අවුරුදු 3-4කට එහා මේ වසංගතයන්න කලින් ඔබේ අම්මා තාත්තා ඔබ වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් ලෙඩ වෙච්ච වෙලාව ඉස්පිරිතාලේ නැවැත්තුවත් ඔබ උදේට බලන්න යනවා දවල්ට කෑමේ කරගෙන යනවා හවසට බලන්න යනවා නෑදෑයෝ එක එක්කෙනා එනවා අපි අද යන්නම් අක්කලා හෙට එන්න අපි අද උයාගෙන යන්න කී දෙනෙක් එනවද ලෙඩෙක් බලන්න සමහර වෙලාවට රස්සාවල් කරපු තැන්ගොලා ඉන්නවා අසල් වැසියෝ එනවා. හැබැයි මේ වසංගතය නිසා මේ රෝගයට ගොදුරු වෙලා රෝගයට ලක් වෙලා ඔබ රෝහල් ගත වුණොත් ඔබේ දරුවන්ට ඔබ බලන්න එන්න බෑ. ඔබේ ඥාතීන්ට ඔබ බලන්න එන්න විදිහක් නෑ. ඔබේ හිතයිශීන්ට ඇවිල්ල වෙන දවගේ ළඟ ඉඳගෙන විස්තර හලා ඔළුව අත ගාල කෑම ටික කවලා ළඟ ඉඳගෙන අද මොකද දොස්තර මොකද කිව්වේ දැන් සනීපද අර පරීක්ෂණය කරාද දැන් හිට ටිකට කපනවද මොක ඕව මොනුවත් කතා කරන්න පුළුවන්කමන්න. ඔබට විශාල තනිකමක් අසරණකමක් ජීවිතයේ විශාල මානසික අසරණකමක් දැනෙනවා. බොහෝ දෙනෙක් සුව වෙලා ආපු අය ඔබ කතා කරල බලන් මේ රෝගයට ලක්වෙලා අරගෙන ගිහිල්ල යන්තන් 99 බේරිලා සනීප වෙලා ආපහුව ආපු අයගෙන් අහල බලන් මොනවගේ හැඟීමත් ඇතිවුණේ කියලා මුළු ජීවිතයේම තමන් මහා අසරණ වුණා තනි වුණා සියල්ල දාලයන්න වෙනවා විශාල මරණ බයත් එක්ක අසරණක සමහරුගේ ජීවිතයේ තියෙනවා අනේ මට පණ යනකොට දරුව මගේ ළඟ ඉදී සමහරුන්ට කියන්න දේවල් තියෙනවා දරුවන්ට හරි මතක් එනවා මට මේක කියන්න තියෙනවන ළමයින්ට මේ අන්තිමට මැරෙන්න්න කලින් මේක කියන්න ඕන ඔය මොනවත් කියන්න හම්බෙන්නේ කවුරුවත් ළඟනෑ හිතවතෙක් නෑ ඥාතියෙක් නෑ දරුවෙක් නෑ මැසින් වලට ගහලා හුස්ම ගන්න බැරුව
නහයෙන් කටෙන් බටදාලා ඔක්සිජන් දීලා සමහර වෙලාට බොහොම අමාරුවෙන් අපි හිතමු ගොඩාවොත් හොඳයි. නමුත් බැරි වෙලාවත් නිදංගත රෝග දැ මේ මට්ටම වෙනකොට අපි දන්නවා අද අපි මේ කතා කරන වෙලා වෙනකොට මීට අවුරුද්ධකට කලින් තිබ්බ මේ වෛරස් එක නෙමෙයි අද තිය. මේක වෙනස් වෙනවා සැරෙන් සැරේ දරුණු වෙනවා. අද වෙනකොට වෙනදට වඩා දරුණුයි. කලින් වගේ නෙමෙයි. දැන් හැදෙන අයගේ තරුණ දරුවෝ පවා ඔබ දකිින් නැති අවුරුදු 18 20 20 ගණන්වල හොඳ ශක්තිවන්ත තරුණ වයසේ දරුවෝ නිදංගත වෙන රෝග නැති දරුව පවා හදිසියේ මිය පරලව ගියා මේ රෝගයක්ත් එක්. ඒ නිසා අපි දන්නේ නෑ මොන විදියට කවදා කොත්තන කොහොම මොන වගේ අවාසනාවන්ත ඉරනමක් මේ පැවතීගෙන යන මේ භයානක තත්ත්වයක්ත් එක්ක අපිට මෝන දෙන්න සිද්ධ වේද. ඒ නිසා පින්වතුනි බැරි වෙලාවත් අප හිතම අපේ ඥාතිය දැම් මේ වෙනකොට කී දෙනෙක් අපේ හිතයිශීන් මිය පරලව ගිහිල්ලත් ඔබ ලෝකෙ දිහා බලන්න. අද ඉන්දියාව බලන්න මිනිස්සු පාරවල්වල මිනි පුච්චගන්න තැනක් නැතුව වාහන ගාල් කරන තැන්ගොල පාරවල්වල පාර අයින දිකට දරකෑලි ගොඩගගහා එක උඩ මිනී තියතියා කොච්චර දවසකට මිනි පුච්චනවා. ඒ නිසා මෙවැනි මහා අවාසනාවන්ත තත්ත්වයක් ලෝකට ඇති වෙලා තියෙන වෙලාවේ පුළුවන් තරං ගුණ ධර්ම රකින්න පින් කරන්න. රජෙක් වුණත් සිටුවරයෙක් වුණත් කවුරු වනත් මොන ධනවතෙක් වුණත් මේ රෝගේ මිය ගියාට පස්සේ වෙන දවගේ මිනිිය ගෙදර ගෙනහල්ල නෑදෑය ඇවිල්ල දවස් ගනන් තියාගෙන ගුණ කතන කරලා පින්කං කරලා පාන්සකූල දීලා ඒ කිසිම ආගමික වතාවක් කරන්නේ නැතුව අඩුගානේ තමන්ගේ මැරිච්ච කෙනාගේ මූුණවත් දකින්න විදිහක් නැතුව ඉටිකොලේ කෝතලා පැයකීපයක් ඇතුළට ගිහිල පුච්චලා ආදාහනි කරනවා. ඒ නිසා මෙවැනි භයානක වසංගතයක් ලෝකයේ වෙලාගෙන අපේ රටේ පුරත් දැන් වේගෙන් ව්‍යාප්තවේගෙන යන වෙලාවේ ඔබ පුළුවන් තරම් ඔබේ සහයෝග ලබලදේ. බලන්න ඔබ වෙනුවෙන් මේ රටේ කී දෙනෙක් ජීවිත පරිත්‍යාගෙන් ඔබ වෙනුවෙන් කටයුතු කරනවා. විශේෂයෙන් සෞඛ්‍ය අංශවල ඉන්න සියලු දෙනා රෝහල්වල කටයුතු කරන අය වෛද්‍යවරු ඊළඟට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ත්‍රිවිධ හමුදාව රණවිරුව මේ සියලු දෙනා ඔවුන්ටත් දෙමව්පියෝ ඉන්න ඔවුන්ටත් දරුවෝ ඉන්න ඔවුන්ගේත් පවුල්වල අය ඒ අයට ආදරේ කී දෙනෙ දරුව අඩාඩා කියන ඇති අනේ අම්ම යන්න එපා අම්ම යන්න එපා. නමුත් ඒ මිසීලට ඒ වෛද්‍යවරුන්ට ඒ රෝගීන් ළඟට ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිත අවධාන මරගෙන ගිහිල්ලා ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙවැනි වෙලාවක ඉතාම බුද්ධිමත්වෙන්න ධර්මානුකූලව අපිට බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ වගේ උදාහරණ තියෙනවා. විශාලා මහනුවර එදා සිද්ධ වෙච්ච තුන්බිය ව්‍යසනය වසංගතය එක දවසට ඒ විශාලා මහනුවර නගරය විතරක් සිය ගණන් දහස් ගනම් මිනිස්සු මැරුණ කියෙන්. ඒ මිනිස්සු මැරිලා තැන් තැන්වල මලකුණු කුණුවවී යනවා කවුරුඩ් ලංවේ නර විසබීජ නිසා. තැන් තැන්වල මිනිස්සු කුණුවවී යනකොට මුළුන් නගරේ විශාලා මහනුවර නගරෙම මලකුණුවල දුරුගන්ධි පැතිරිලා ගයාකන අද ඉන්දියාව දිහා බල පාරවල්වල තැන් තැන්වල මිනි පුච්චන විදිහට මොන තරම් මේ පුළුටු ගඳ මිනි පිච්චෙනකොට යන මේ සැර මුළු ගන් නගර පලාත්වල හැම්ම තැනම පැතිරිලා යනවා. එදා විශාලා මහනුවර මේ ව්‍යසනය වෙනකොට අමනුස්යෝ අර මලකුණු ආහාරයට ගන්න අමනුස්යෝ මේ නගරී වෙලා ගත්ත කිය. ඒත් එක්ක දුර්භීක්ෂයක් ආව කියන. ඒ වගේ එක්ක ස්වභාවික විප සමහර වෙලාවට මේ තියෙන කරදර ගොඩ අතරට වැහැල වැස්සෙන් විපත්වෙනවා. සමහර වෙලාවට භූමි කම්ප ඔබ දකින්න දිය පෙරෙද ඉන්දියාවේ එක ප්‍රදේශයක මේ වසංගතය අස්සේ භූමි කම්පාව. සමහර කරුම කියනවා තියෙනවා මොන්න විදිහට හරි ගෙවන්නවා. ඔබ දකින්න ඇති ඉන්දියාවේ සමහර රෝහල්වල ඔක්සිජන් ටැන්කි පුපුරලා
ඒ වාට්ටුවල හිටපු කීප දෙනෙක් මිය ගිය. සමහර රෝහල් වාට්ටුවල ගිනි හටගන්න එක ගින්නෙන් මැරෙන රෝහල්වල ගොඩ නැගිලි කඩාවට මොනවා හරි විපත් එක පිටේ නෝක තමයි ලෝක ස්වභාව. ඒ නිසා මේ සසර බිය දකින්න අප්‍රමාදී වෙන්න. ඉතින් පින්වතුනි ඔබ නිවසේ ඉඳ මේ කාලය තුළ උපරිම දිවිහිමියෙන් පන්සිල් රකින්න අද ඉදං හරි. මේ බණ ටික අහලා අද හිතුනනං අද ඉදං හරි මං වෙනස් වෙනවා කියලා අද ඉදං හරි දැඩි අධිෂ්ඨානයෙන් පන්සිල් රකින්න. නිතර තුනුරුවන් ගුණ සිහි කරලා බුදුන් අදින් මෛත්‍රී වඩන් ඔබට ඔබේ පවුලයායට ගමේ අයට රටේ අයට විශේෂයෙන් සෞඛ්‍යන්සවලායට වෛද්‍යවරුන්ට රණවිරුවන්ට මේ රෝගයක් එක්ක සටන් කරන සියලු දෙනාට හදවතීම මෛත්‍රී වඩන් රටක් වසයෙන් ඔබ හැම නිවසකම රතන සූට්‍ර කියලා තුනුරුවන්ගේ ආශිර්වාදය හිතෙන් දැඩි අධිෂ්ඨානයකින් මේ හැම දෙනාටම ආශිර්වාද කරන්න. ඒ වගේම හදවතින්ම හැම දෙනාටම මෛත්‍රිය පතුරුවන්. ඒ නිසා පිංහතුනේ මෛත්‍රී සහගත සිල්වත්ත කරපු පින් කුසල් නිතර සිහි කරමින් මෙනෙහි කරන්න. අර කොසල් රජ්ජුරු බුදුරජාණන් වහන්සේට කිව්ව වගේ. හතර පැත්තෙන් විශාල කඳු හතරක් වට කරගෙන එනකොට කරගත්ත පිනක් කුසලයක් සිහි කරගන්න ඇරෙන්න්න මොනව කරන්නද. අන්නේ නිසා ඔබ කරපු පින් කුසල් බලවත් කරන්න. ඉස මිනිස්සු පින් පොත් ලියාගත්තේ මරණාසන්න මොහොතේ හිතට බයක් ඇතිවෙන වෙලාවෙ සිහි කරලා පිනේ හිත පිහිටෝගන්න. කරපු පුංචි පින් පවා නිතර සිහි කර බලවත් කරන්න. මේ පිනෙන් මාව ආරක්ෂාවේවා. මං මේ රැකපු මේ ගුණධර්මවලින් මාව ආරක්ෂාවේවා කියලා ඔබ සත්‍යයක් ක්‍රියා කරමින් ඔබ ඔබට අධිෂ්ඨාන කරගන්න. අපේ රටේ අතීතෙ පවා බැමිනිතියා සාය සාගත වසංගත කොච්චරනම් දුර්භික්ෂ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා විටින් විට ලෝකෙ සිද්ධ වෙන දේවල්. තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් අපි ඔබ හැම දෙනාටම රටේ සියලු දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් හදවතින් ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදය විශේෂෙන් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාද බක්කුල මහාසෑයි පිහිට රැකවරණයෙන් හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා. මේ වසංගතය ඉක්මනින්ම දුරු කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව හැමෝටම සැලසේවා. ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.